ආයුබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා සියලුම ළමයින්ට. ඉතින් අපි අද සම්බන්ධ වෙලා ඉන්නේ උසස් පෙළ ගිණුම්කරණයේ විෂය හදාරන දරුවන් වෙනුවෙන් ඉදිරිපත් කරන පාඩම් මාලාවත් එක්ක. ඉතින් මේ පාඩම් මාලාව විශේෂයෙන්ම ඉදිරිපත් කරන්නේ උසස් පෙළ 2020 විභාගයට සූදානම් වන දරුවන් සඳහා. හොඳයි. ගොඩක් ළමයි මගෙන් අහලා තිබ්බා ඇයි සර් ගිය ටිකේ වීඩියෝ එකක් දැම්මේ නැත්තේ කියන එක. අපි මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් සඳහා විශේෂ වැඩසටහනක් සංවිධානය කරා. ඒ තමයි ඔන්ලයින් පේපර් ක්ලාස් එකක්. ඒකෙදි මම ඒ අදාළ මොඩල් පේපර් එක නැත්නම් ඒ අනුමාන ප්‍රශ්න පත්‍රය පිළියෙල කරලා ළමයින්ට ලබා දෙනවා ඒ අදාළ WhatsApp group එක හරහා. ඊට පස්සේ මම මේක සාකච්ඡා කිරීමට අදාළ වීඩියෝ එක YouTube එකට අප්ලෝඩ් කරනවා. ඊට පස්සේ ළමයින්ට පුළුවන් කැමති වෙලාවක මේ පේපර් එක කරලා ඒ වීඩියෝ එක බලලා ඒ හරි වැරදි බලා ගන්න, ඒ වගේම දන්නේ නැති කරුණු ඉගෙන ගන්න. එතනදී මම හුදෙක් ඒ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීමට අමතරව ඒ අදාළ විෂය කරුණු කියා දීම තුලින් තමයි මම මේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්නේ. ඉතින් මේ වැඩසටහනත් එක්ක ගොඩක් ළමයි සම්බන්ධ වෙලා තියෙනවා. ගොඩක් ළමයි සම්බන්ධ වෙලා ඉන්නවා. ඔයාලත් ඒ පිළිබඳව කැමැත්තක් දක්වනවා නම්, කැමැත්තක් දක්වන ළමෙක් ඉන්නවා නම් මට පෞද්ගලිකව දැනුම් දෙන්න. මම ඩිස්ක්‍රිප්ෂන් තීරුවේ ඊට අදාළ විස්තර මගේ දුරකථන අංකය යොමු කරනවා. හොඳයි. ඉතින් මේ YouTube එක හරහා සම්බන්ධ වෙලා ඉන්න ළමයින්ට අපි ඒ වගේ අවස්ථාවක් ලබා දීලා තියෙනවා මේ පාඩම් හැඳින්වීමක් කිරීම සහ ඒ පාඩම් වලට අදාළව කිසියම් ප්‍රශ්නයක් සාකච්ඡා කිරීම තුළින් යම්කිසි ප්‍රමාණයක අවබෝධයක් ලබා දීම. ඉතින් උසස් පෙළ විභාගයට සම්බන්ධ වෙන මුහුණ දෙන්න ළමයෙකුට එතනින් එහාට ගිහිල්ලා හොඳ ප්‍රැක්ටිස් එකක්, හොඳ පුහුණුවක් අවශ්‍යයි විභාගයට මුහුණ දෙන්න ඉස්සෙල්ලා. ඉතින් ඒ අරමුණ ඉෂ්ට කරගන්න තමයි අර පේපර් ක්ලාස් එක සංවිධානය කරේ. ඊට අමතරව මෙතන YouTube එක හරහා අපි කිසියම් පැහැදිලි කිරීමක්, කිසියම් අවබෝධයක් ළමයින්ට ලබා දීමක් අනිවාර්යයෙන්ම සිද්ධ කරනවා. හොඳයි. මම අද සූදානම් වෙන්නේ ඊටමත් විශේෂ පාඩමක් ඔයාලට ඉදිරිපත් කරන්න මම පොරොන්දු වුණ පරිදි. ඒ තමයි සමාගම් කියන පාඩම. අපි දන්නවා සමාගම් කිව්වහම ගොඩාක් ළමයින්ට නිකන් හීන් දාඩියක් දානවා. පැහැදිලිනේ? මොකද ඒ තරම් සමාගම් අමාරුයි කියලා තමයි ළමයි හිතාගෙන ඉන්නේ. නමුත් සමාගම් කියන පාඩම හරියට ඉගෙන ගත්තොත් ඔයාලට ගිණුම්කරණය කියන විෂය පිළිබඳව හරි අවබෝධයක් එනවා. ඒ වගේම සමාගම් කියන පාඩම හරියට ඉගෙන ගත්තොත් උසස් පෙළ තියෙන අමාරුම පාඩම සමාගම් වෙන්නේ නැහැ. ඒකේ ඒ තරම් සංකීර්ණතාවයකුත් නැහැ. හොඳයි. දැන් මම මේ උසස් පෙළ විභාගයේදී අපි කතා කරන සමාගම් කියන්නේ මොකක්ද? මේ සමාගම් පාඩමේදී අපි සාකච්ඡා කරන්නේ මොන වගේ කරුණුද? මේ සමාගම් සම්බන්ධයෙන් අපි මූලික වශයෙන්ම දැනගන්න ඕනි කරුණු මොනවද කියන එක ළමයින්ට පැහැදිලි කිරීමක් සිදු කරන්න. මෙතනදී සමාගම් සම්බන්ධයෙන් බලපාන මූලිකම නීතිය නැත්නම් සමාගම් වලට අදාළ වෙන පනත තමයි 2007 අංක 7 දරන සමාගම් පනත. ලංකාව තුල මේ 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි කරන්න පුළුවන් සමාගම් වර්ග විශාල ප්‍රමාණයක් තියෙනවා. නමුත් මේ උසස් පෙළ විභාගයේදී අපි සාකච්ඡා කරන්නේ ඒවයි සීමා සහිත පොදු සමාගම් කියන සංවිධානය නැත්නම් සමාගම් වර්ගය පිළිබඳව. ඒතකොට දැන් අපි ඉගෙන ගමු සීමා සහිත පොදු සමාගම් වල තියෙන විශේෂ ලක්ෂණ මොනවද? ඇත්ත වශයෙන්ම සීමා සහිත පොදු සමාගමක් කියන්නේ මොකක්ද කියන එක. හරි. මම මෙහෙම පැහැදිලි කිරීමක් කරන්නම්. සීමා සහිත පොදු සමාගමකට පුළුවන් කොටස් නිදහසේ නිකුත් කරන්න සහ කොටස් නිදහසේ පවරන්න. ඒක සීමා සහිත පොදු සමාගමක ලක්ෂණයක්. පැහැදිලිද? ඒ කියන්නේ සීමා සහිත පොදු සමාගමක් ආරම්භ කරද්දී ඒක ආරම්භ කරන පුද්ගලයන්ට පුළුවන් ප්‍රාග්ධනය රැස් කර ගැනීම සඳහා, කොටස් ප්‍රාග්ධනය රැස් කර ගැනීම සඳහා පුවත්පත් දැන්වීම් දාන්න නේද? අන්තර්ජාලයේ අපිට දාන්න පුළුවන්. ඒ වගේම විවිධ රූපවාහිනී නාලිකා මගින්, සමාජ ජාල මගින් ඒ ප්‍රචාරණ කටයුතු සිද්ධ කරලා ඒ ප්‍රාග්ධනය රැස් කර ගන්න පුළුවන්. ඒ කියන්නේ කොටස් මිලදී ගන්න කියලා අපිට ආරාධනා කිරීමේ හැකියාවක් මේ සීමා සහිත පොදු සමාගම් සම්බන්ධයෙන් තියෙනවා. පැහැදිලිද? එතනින් එහාට ගිහිල්ලා නිදහසේ පැවරිය හැකි කියලා මම කිව්වා. ඒ කියන්නේ මම කිසියම් සමාගමක කොටස් මිලදී අරගෙන මම ඒකේ අයිතිකාරයෙක් වෙලා ඉන්නවනම් මට අවශ්‍යයි නම් මේ කොටස් විකුණන්න කාට හරි මට පුළුවන් නිදහසේ කොටස් විකුණන්න. අපි හිතමු දැන් ඔයාට අවශ්‍යයි
ඔයාට අවශ්‍යයි කොටස් මිලදී ගන්න ABC කියන සමාගමෙන්. මං ගාව තියෙනවා ABC කියන පොදු සමාගමට අදාළව කොටස්. ඒතොර මට පුළුවන් මං ගාව තියෙන කොටස් ඔයාලට පහසුවෙන්ම විකුණන්න කිසිම ප්‍රශ්නයක් නැතුව. එන සීමා සහිත පොදු සමාගමක ලක්ෂණ දෙකක් තමයි ඒ නිදහසේ පවරන්න පුළුවන්, නිදහසේ ප්‍රසිද්ධියේ කොටස් නිකුත් කරන්න පුළුවන්. පැහැදිලිද? ඒ වගේම සමාජිකයන් සංඛ්‍යාවට යද්දී මේකේ අවම සමාජිකයන් එක්කෙනෙක් වෙන අතර, කියන්නේ එක්කෙනෙකුටත් මේ සීමා සහිත පොදු සමාගමක් ආරම්භ කරන්න පුළුවන්. ඒ වගේම උපරිම අසීමිතය දක්වා යනවා. ඒ අසීමිත සංඛ්‍යාවක් දක්වා ඒකේ කොටස්කරුවන් නැත්නම් අයිතිකරුවන් ඉන්න පුළුවන්. පැහැදිලිද? එතනින් ඉස්සරහට ගියාම සීමා සහිත පොදු සමාගමක ලක්ෂණයක් තමයි මේකේ ඉන්න කොටස්කරුවන්ගේ වගකීම සීමිතයි. කොටස්කරුවන්ගේ වගකීම සීමිතයි. ඒ කියන්නේ අපි හිතමු කිසියම් ප්‍රශ්නයක් මත මේ ව්‍යාපාරය වහන්න වෙනවා කියලා බංකොලොත් වෙනවා කියලා. ඒ අවස්ථාවේදී අපි හිතමු ලෝන්ස් අරගෙන බැංකු ණය අරගෙන ලොකු වගකීමක් ව්‍යාපාරයට තියෙනවා. අපි දන්න තනිපුද්ගල ව්‍යාපාර සහ හවුල් ව්‍යාපාරවලදී ඒ අයිතිකරුවන් තමන්ගේ පෞද්ගලික දේපල විකුණලා හරි ඒ ණය පියවීම සිද්ධ කරන්න ඕනේ. නමුත් සමාගමක ඉන්න කොටස්කාරයෝ වගකීමට බැඳෙන්නේ එයාලා යොදවපු ප්‍රාග්ධනය දක්වා නැත්නම් සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය දක්වා විතරයි. මම ABC සමාගමේ රුපියල් ලක්ෂයක කොටස් ප්‍රාග්ධනයකට දායක වෙලා තියෙනවනම් මම වගකීමට බැඳෙන්නේ ඒ ලක්ෂය දක්වා විතරයි. ඒ ලක්ෂය පාඩුව මට ඇති වෙන්න පුළුවන්. එතනින් එහාට මගේ පෞද්ගලික දේපොළි මට ගෙවීමක් සිදු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පැහැදිලිද? ඔය කරුණු ටික අපි අවබෝධ කරගන්න පුළුවන්. ඒ වගේම තමයි සමාගමකට නීතිමය පුද්ගලභාවයක් තියෙනවා. ඒ කියන්නේ නීති ඉදිරියේ පුද්ගලයෙක් විදිහට බලපාන පිළිගන්නවා. අපි තුමු ABC සමාගම කියලා. ABC සමාගම නීති ඉදිරියේ පුද්ගලයෙක් විදිහට පිළිගන්නවා. ඒ කියන්නේ කාට හරි වුණ නඩුවක් පවරන්න ABC සමාගමේ නමට විරුද්ධව ඒ නඩුව පවරන්න පුළුවන්. පැහැදිලිනේ? නීතිමය පුද්ගලභාවයක් තියෙනවා. පැහැදිලි? ඒ වගේම අඛණ්ඩ පැවැත්මක් තියෙනවා. ඒ කියන්නේ මේ ව්‍යාපාරේ ඉවර වෙන දිනයක් අපි දන්නේ නැහැ. මේ ව්‍යාපාරය අඛණ්ඩව පවතිනවා කියලා අපිට උපකල්පනයක් කරන්න පුළුවන් අඛණ්ඩ පැවැත්මක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි දන්න තනි පුද්ගල ව්‍යාපාරයක ඒකේ අයිතිකාරය මැරුණොත් ව්‍යාපාරය ඉවරයි. වැහිලා යනවා. නමුත් මේ සමාගම් කියන ව්‍යාපාර සංවිධානයේ කොටස්කරෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා. එක්කෙනෙක් නැති වුණා කියලා මේ ව්‍යාපාර සංවිධානය නවතින්නේ අඛණ්ඩව පවතිනවා. පැහැදිලිද? ඔය මූලික බේසික් කරුණු ටික අපි අවබෝධ කරගෙන මේ සමාගම් ආකෘතියට යමු. හරි, මේ ආකෘතියදී මම පැහැදිලි කරන්නම් සමාගම් ගානකට අදාළව අපිට ආකෘති දෙකක් නිර්මාණය කරන්න පුළුවන්. පැහැදිලිද? ඔයාලා දැනටමත් අහලා තියෙනවා සමාගම් ගිණුම්කරණය නිර්වචනය කරද්දී අපි ගිණුම්කරණය ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. එකක් තමයි මූල්‍ය ගිණුම්කරණය, අනිත් එක තමයි කළමනාකරණ ගිණුම්කරණය. මූල්‍ය ගිණුම්කරණයේදී මොකද්ද කරන්නේ? ව්‍යාපාරයක් පිළිබඳව ඇල්මක් දක්වන සියලුම පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු සපයනවා. ওই තොරතුරු කියලාම ඇත්තටම කියන්නේ මොනවද? ගොඩක් වෙලාවට අවසානයේ මූල්‍ය ප්‍රකාශනනේ. කියන්නේ අපි ගිණුම් කරන ක්‍රියාවලිය වලට මතක ඇති. ගිණුම් කරන ක්‍රියාවලිය අවසාන අදියර නැත්නම් අවුට්පුට් එක වෙන්නේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම. එහෙනම් මූල්‍ය ගිණුම්කරණයේදී වෙන්නේ ව්‍යාපාරයක් පිළිබඳව ඇල්මක් දක්වන සියලුම පාර්ශවයන්ට ඒ මූල්‍ය ප්‍රකාශන සපයනවා. පැහැදිලිද? ඊට පස්සේ එන අනිත් ප්‍රභේදයට ගිණුම්කරණය, කළමනාකරණ ගිණුම්කරණය. එතනදී ව්‍යාපාරයේ අයිතිකරුවන්ට, කළමනාකරුවන්ට සහ අභ්‍යන්තර පාර්ශවයන්ට, ව්‍යාපාරයේ අභ්‍යන්තර පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු සැපීමක් තමයි කළමනාකරණ ගිණුම්කරණයේදී වෙන්නේ. මෙතනදිත් එහෙනම් ඒ කළමනාකරණ ගිණුම්කරණයට අදාළවත් මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරනවා, මූල්‍ය ගිණුම්කරණයට අදාළවත් මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරනවා. පැහැදිලිද? මේ උසස් පෙළ විභාගයේදී අපිට එන්නේ ගොඩක් වෙලාවට මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරන්න මූල්‍ය ගිණුම්කරණයට අදාළව. ඒ කොටස් දෙක අපි මෙහෙම හඳුනා ගැනීමක් කරනවා. පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන සහ විශේෂ පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන. පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන කියන්නේ ව්‍යාපාරයක් පිළිබඳව ඇල්මක් දක්වන සියලුම පාර්ශවයන්ට භාවිතා කරන්න පුළුවන් පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන. ඒවා ඇතුළේ මූල්‍ය ගිණුම්කරණයට.
විශේෂිත පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන කියන්නේ ව්‍යාපාරයේ අභ්‍යන්තර පාර්ශ්වයන්ට පමණක් විශේෂයෙන්ම කළමනාකරුවන්ගේ භාවිතය සඳහා පිළියෙල කරන මූල්‍ය ප්‍රකාශන. ඒක අයත් වෙන්නේ කළමනාකරන ගිණුම්කරණයට. උසස් පෙළ විභාගයේදී අපි පිළියෙල කරන්නේ උසස් පෙළ විභාගයේ අභ්‍යාසයේ විදිහට පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන, ඒ කියන්නේ මූල්‍ය ගිණුම්කරණයේ මූල්‍ය ප්‍රකාශන. පැහැදිලිද? හොඳයි. දැන් මම මේ ආකෘතියට යොමු වෙන්න. හොඳට බලන්න මම මේ ආකෘතියක් දැනටමත් පිළියෙල කරගෙන තියෙනවා. මම දැන් යන්නේ මේ ආකෘතිය පිළිබඳව අපේ ළමයින්ට හැඳින්වීමක් කරන්න. මුලින්ම සමාගමක් සම්බන්ධයෙන් අපි පිළියෙල කරන්න ඕනේ මූල්‍ය ප්‍රකාශන අපිට පහක් හඳුනා ගන්න පුළුවන්. සමාගමක් සම්බන්ධයෙන් අපි පිළියෙල කරන්න ඕනේ මූල්‍ය ප්‍රකාශන අපිට පහක් හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි ලාභ හෝ අලාභ හෝ වෙනත් ස්ථිර ආදායම් ප්‍රකාශනය. දෙවෙනි එක තමයි හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය. ඊට පස්සේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. ඊට පස්සේ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය. ඒ වගේම ගිණුම් කරන ගැළපිලි සහ සටහන්. එහෙම මූල්‍ය ප්‍රකාශන පහක් අපිට ගිණුම් කරන්නේදී දකින්න හම්බ වෙනවා. මේ උසස් පෙළ සමාගම් කියන අභ්‍යාසයට අදාළව අපි මේ පහෙන් හතරක් පිළියෙල කරන්න ඕනේ. එකක් වෙන පාඩමක් විදිහට අපිට උසස් පෙළ විභාගයේදීම ඉදිරිපත් වෙනවා. ඒ තමයි මුදල් ප්‍රවාහ ප්‍රකාශනය. එහෙනම් අනිත් මූල්‍ය ප්‍රකාශන හතරම අපි මේ සමාගම් කියන ගානට අදාළව පිළියෙල කරන්න ඕනේ. ඒ කියන්නේ මොනවද? ලාභ හෝ අලාභ හෝ වෙනත් ස්ථිර ආදායම් ප්‍රකාශනය, මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය සහ ගිණුම් කරන සටහන් සහ ගැළපෙන කියන ප්‍රතිපත්ති කියන එක. පැහැදිලිද? හොඳයි. දැන් මම මුලින්ම පැහැදිලි කරන්න ලාභ හෝ අලාභ හෝ වෙනත් ස්ථිර ආදායම් ප්‍රකාශනය. මෙතනදී අපි මුලින්ම ව්‍යාපාර සංවිධානයේ නම ලියනවා, සමාගමේ නම. ඊට පස්සේ අපි ගිණුම් හදන දිනය. අපි දන්නවා මේ සමාගම් ගිණුම් පිළියෙල කරන්නේ වර්ෂයෙන් වර්ෂයට, ඒ කියන්නේ කාලච්ඡේදයෙන් කාලච්ඡේදයට. මෙතනදී ඔයාලා දන්නවා ඇති ළමයි ගොඩක් වෙලාවට අපිට මේ වර්ෂ ප්‍රධාන කොටස් දෙකක් යටතේ හඳුනා ගන්න පුළුවන්. පැහැදිලිද? මේ වර්ෂ හඳුනා ගැනීම ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ලිත් වර්ෂ කියලා කියනවා. අනිත් එක තමයි ගිණුම් කරන වර්ෂ කියලා කියනවා. අපි දන්නවා සාමාන්‍ය පෙළදී අපි ගිණුම් හැදුවේ ඒත් වර්ෂයකට අදාළව තමයි. එතනදී වර්ෂය පටන් ගත්තේ කවදායින්ද? එතනදී වර්ෂය පටන් ගත්තේ 1/1කින්. කිසියම් අවුරුද්දක 1/1කින් පටන් අරන් ඒ අවුරුද්දෙම 12/30කින් ඉවර වුණා. පැහැදිලිද? ඒවට අපි කියනවා ලිත් වර්ෂය, සාම්ප්‍රදායික වර්ෂ. ඊට පස්සේ ගිණුම් කරන වර්ෂ වලට එද්දී එතනදී මේ වර්ෂයක් පටන් ගන්නෙ පෙර වර්ෂයේ 4/1කින්. ඒක ඉවර වෙන්නේ ඊළඟ වර්ෂයේ 3/31කින්. ඒවට අපි ගිණුම් කරන වර්ෂ කියලා කියනවා. එතකොට උසස් පෙළදී අපිට හම්බෙන්නේ ගොඩක් වෙලාවට මේ ගිණුම් කරන වර්ෂ තමයි අපි භාවිත කරන්නේ. පැහැදිලිද? එහෙනම් මේ සමාගම් වල අපි ගොඩාක් වෙලාවට භාවිත කරන්නේ මේ ගිණුම් කරන වර්ෂ කියන එක. පැහැදිලි. එහෙනම් මෙතනදී අපි ලියනවා අදාළ වර්ෂයේ 3/31 අවසන් වර්ෂය සඳහා ලාභ හෝ අලාභ හෝ වෙනත් ස්ථිර ආදායම් ප්‍රකාශනය. මෙතනදී අපිට මේ තීරු තුනකට වෙන් කරගන්න පුළුවන්. පළවෙනි තීරුව විදිහට සටහන් තීරුවක්, ඊට පස්සේ තව තීරු දෙකක් විදිහටත් අපිට වෙන් කරගන්න පුළුවන්. මම මගේ ප්‍රතිපත්තියේ විදිහට මේ සටහන් සහ රුපියල් 1000 කියලා ඒ තීරු වලින් ලියනවා. ඒ මගේ ක්‍රමවේදය. ඔයාලට ඒක අනුගමනය කරන්න පුළුවන්. ඒක පහසුයි. ඇතුළේ අපි ලියන්නේ සාරාංශගත තොරතුරු. මේවා ළමයි ප්‍රසිද්ධ කරන මූල්‍ය ප්‍රකාශනනේ. ඒතකොට අපි හැම කරුණක්ම මේව ඇතුලේ ලියන්නේ නැහැ. මේ සමාගම් ආකෘතිය ඇතුලේ හැම කරුණක්ම පැහැදිලිව පෙන්눔 කරන්නේ නැහැ. මම කියන්නේ සාරාංශගතව තමයි පෙන්눔 කරන්නේ. මම පැහැදිලි කරන්නම්. මෙතන විකුණුම් තියෙනවා. අපි දන්නවා දරලාභය හොයද්දී විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු වෙන්න ඕනේ. නමුත් මෙතනදී අපි ළමයි විකුණුම් පිරිවැය ගණනය කරන විදිය පෙන්වන්නේ නැහැ. විකුණුම් පිරිවැය කොහොමද ගණනය කරන්නේ? ආරම්භක තොගයේ ධන ගැනුම් අඩු කරනවා අවසාන තොගය. ආරම්භක තොගයට ගැනුම් එකතු කරලා අවසාන තොගය අඩු කරපුවාම විකුණුම් පිරිවැය එනවා. නමුත් මෙතන විකුණුම් පිරිවැය ගණනය කරන විදිහ පෙන්වන්නේ නැහැ. ඒක අපි පෙරවැඩ යටතේ තමයි පෙන්වන්නේ. පෙරවැඩ යටතේ විකුණුම් පිරිවැය ගණනය කරලා ඒන විකුණුම් පිරිවැය තමයි මෙතන විකුණුම් වලින් අපි අඩු කිරීමක් සිද්ධ කරන්නේ. පැහැදිලිද? ඊට පස්සේ දල්ලාභ එනවා. ඊට පස්සේ වෙනත් ආදායම්. වෙනත් ආදායම් කියන්නේ ළමයි ඒ මූල්‍ය ප්‍රකාශන වල සටහනක් විදියට පෙන්වන්න ඕන එකක්. පැහැදිලිද? දැන් පටල ගන්න එපා පෙරවැඩයි සටහනුයි. පෙරවැඩ කියන්නේ ඒ මූල්‍ය ප්‍රකාශන වලදී අපි පෙන්වන්න ඕනේ නැහැ. උදාහරණයක් විදිහට
අපි හිතමු ABC සමාගමේ පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන කට්ටලයක් ඉදිරිපත් කරන්න යනවා. එතනදී අර පෙරවැඩ කියන ඒවා පෙන්වන්නේ නැහැ. පෙරවැඩ නිකන් ගණනය කිරීමේ පහසුවට තමයි ඒගොල්ලෝ තියාගන්නේ. වෙනම තැනක හදන්නේ. නමුත් මේ සටහන් කියන ඒවා අපි පෙන්වන්න ඕනේ. ඒවා සමාගම් පනතට අනුව අනිවාර්යෙන් කියලා තියෙන මේ සටහන් පෙන්වන්න ඒකත් මූල්‍ය ප්‍රකාශන කට්ටලයක එක අංගයක් වෙනවා. පැහැදිලිද? එහෙනම් මේ වෙනත් ආදායම් කියන සටහන් විදියට පෙන්වන්න ඕන එකක්. ඒ වෙනුවට අපි මේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරද්දිම සටහන එක වෙනත් ආදායම් කියලා ලියා ගන්නවා. අපි හිතමු මේ ව්‍යාපාරයට අදාළව ඒ වර්ෂයේ වෙනත් ආදායම් දෙකක් තියෙනවා. පොලි ආදායම් සහ ලද පොලි ආදායම් සහ ගෙවල් කුලි ආදායම් කියලා. ඒතකොට මේ ගෙවල් කුලි ආදායම් සහ පොලි ආදායම් කියන දෙක මෙතන පෙන්නනවා. එකතුව අරගෙන ඒ එකතුව තමයි මේ ලාභ හෝ අලාභ හෝ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය පෙන්වන්නේ. පැහැදිලිද? ඊට පස්සේ අපි බෙදා හැරීමේ වියදම්, පරිපාලන වියදම්, වෙනත් වියදම් සහ මූල්‍ය වියදම් කියලා වියදම් වර්ග හතරකට වෙන් කරනවා. එතනදී මේ වියදම් හතර ඇතුළට එන අයිතමයන් අපි පෙන්눔 කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. මේ වියදම් හතර ඇතුළට එන ඒවා පෙන්눔 කිරීමක් මෙතනදී සිද්ධ කරන්නේ නැහැ. මොකද මෙතනදී සාරාංශගතව තමයි මේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරන්නේ. නමුත් මේ වියදම් හතරට එන ඒවා අපි සටහනක් විදියට භාවිතා කරන්නේ නැහැ. ඒකත් අපි පෙරවැඩ යටතේ තමයි පිළියෙල කරගන්නේ. බලන්න පෙරවැඩ යටතේ මම වියදම් විශ්ලේෂණයක් කියලා පොඩි වගුවක් ගහලා තියෙනවා. ඒකෙදි බෙදා හැරීමේ වියදම්, පරිපාලන වියදම්, වෙනත් වියදම් සහ මූල්‍ය වියදම් තියෙනවා. එතනදී අපි එක එක වියදම් කැටගරියකට එන වියදම් දාලා ඒවල එකතුව ගන්නවා. ඒ එකතුවන් තමයි මෙතන අපි පෙන්눔 කරන්නේ ලාභ හෝ අලාභ හෝ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය. පැහැදිලිද? හොඳයි. ඊට පස්සේ අපිට ගණනය කරගන්න පුළුවන් බදු පෙර ලාභය. බදු පෙර ලාභය ඉස්සරහින් අපි සටහන අංක 2 කියලා දානවා. මේ තියෙන සටහන අංක 2. එතනදී බදු පෙර ලාභය නෙමෙයි සටහන අංක 2 කියන්නේ. බදු පෙර ලාභය ගණනය කරද්දී උඩ අපි ළමයි වියදම් 4ක් අඩු කරනවානේ. මේ වියදම් 4 අපි මේ මූල්‍ය ප්‍රකාශනයේ පෙන්වුවේ නැහැ. නමුත් මේ වියදම් 4 සටහනකදීවත් පෙන්වන්නේ නැහැ. පැහැදිලිද? ඒක නිසා අපි ඒක පෙරවැඩ යටතේ තමයි ඒ එකතුන් පිළියෙල කරගත්තේ. නමුත් මේ වියදම් වල තියෙන සමහර අත්‍යවශ්‍ය වියදම් අපි සටහනක් විදිහට පෙන්වන්න ඕනේ. මේ වියදම් 4 තියෙන සමහර අත්‍යවශ්‍ය වියදම් සටහනක් විදිහට පෙන්වන්න ඕනේ. උදාහරණ විදිහට ෂෙය කිරීම පැහැදිලිද? ෂෙය කිරීම මේ වගේම තොගහානි අලාභ, ඒ වගේම ණයගත් ණය සඳහා පොලිය, අධ්‍යක්ෂකවරුන් සඳහා ගෙවන ගාස්තු, විගණන ගාස්තු, ඒ වගේ විශේෂ වියදම් ප්‍රමාණයක් අපි සටහනක් විදිහට පෙන්වන්න ඕනේ. ඒක තමයි මේ බදු පෙර ලාභය කෙලින් මම 2 කියලා දැම්මේ. නැත්නම් එන බදු පෙර ලාභය ගණනය කිරීමට පෙර පහත වියදම්ද අඩු කර ඇත. සටහන අංක 2 ලියනවා බදු පෙර ලාභය ගණනය කිරීමට පෙර පහත වියදම්ද අඩු කර ඇත කියලා. මෙතන මේ අඩු වුණ වියදම් වලින් විශේෂ වියදම් අපි මෙතන පෙන්눔 කරනවා 5ක් හෝ 6ක්. ඒතර එතනටත් අපිට හම්බෙන්නේ ලකුණු 2ක් ගන්න පුළුවන්. පැහැදිලිද? හොඳයි. බදු පෙර ලාභය. ඊට පස්සේ එකකින් ආදායම් බදු වියදම අඩු කරනවා. අපි දන්නවා ආදායම් බදු වියදම කියන්නේ අපි මේ වර්ෂයේ ලාභයෙන් ආදායම් බදු දෙපාර්තමේන්තුවට බද්දක් ගෙවන්න ඕනේ හැම වර්ෂයකදී. ඒකෙත් කිසියම් ගණනය කිරීමක් කරලා නම් ඒ බදු ප්‍රමාණය හොයාගන්න වෙන්නේ. ඒකත් අපි සටහනක් විදිහට පෙන්වන්න ඕනේ. සටහන අංක 3 ආදායම් බදු. පැහැදිලිද? එතනින් ආදායම් ප්‍රකාශනයේ කොටස ඉවරයි. ඊට පස්සේ අපි එන්න ඕනේ හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනයට. හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනයට. හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනයේදී අපි සටහන් කරන්නේ සමාගමකට අදාළව හිමිකමේ සිදුවන වෙනස් වීම ඒ වර්ෂය තුල. අපි දන්නා සමාගමක හිමිකම් හැදෙන ප්‍රධාන අංග 4ක් තියෙනවා. එකක් තමයි සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය, අනිත් ඒවා තමයි සංචිත. සංචිත 3ක් තියෙනවා. මොනවද? රඳවාගත් තිපැවුම්, ප්‍රත්‍යාගන්න සංචිතය සහ පොදු සංචිතය. එතකොට ඒවට අදාළව අපි වෙන වෙනම තීරු සකස් කර ගන්නවා. ඉතින් ඒ සංචිතවල සහ ඒ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයේ මුල ශේෂ අපි මුලින්ම සටහන් කරලා ඊට පස්සේ ඒ වර්ෂයේ වෙන වෙනස්කම් තියෙනවනේ. ඒ වර්ෂයේදී ඒ හිමිකමේ වෙච්ච වෙනස්කම් සටහන් කරලා අවසානයේදී හොයාගන්නවා වසර අවසානයේට හිමිකම් ශේෂයක්. ඒ හිමිකම් ශේෂයන් අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ හිමිකම යටතේ පෙන්눔 කරනවා. පැහැදිලිද?
එහෙනම් හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනයෙන් හොයාගන්න මේ ශේෂයන් අවසාන ශේෂයන් අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ හිමිකම යටතේ පෙන්නුම් කිරීමක් සිද්ධ කරනවා. පැහැදිලිද ළමයි? හොඳයි. මේ හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය. ඊට පස්සේ එනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ නම ලියද්දී මුලින්ම ව්‍යාපාරයේ නම ඊට පස්සේ ගිණුම් වර්ෂයේ අවසාන දිනට කියලා අපි ලියනවා. අතන දිනේ අවසන් වර්ෂය සඳහා මෙතන දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. එතනදී තීරු තුනක් අපිට හම්බ වෙනවා සටහන තීරුව සහ රුපියල් 1000 රුපියල් 1000 කියලා මම මගේ ප්‍රතිපත්තිය අනුව මගේ ක්‍රමවේද අනුව ලියා ගන්නවා. පැහැදිලි? ඊට පස්සේ මුලින්ම ජංගම නොවන වත්කම් හම්බ වෙනවා. ඒකෙත් විශේෂම ජංගම නොවන වත්කමක් තමයි දීපල පිරියත සහ උපකරණ. දීපල පිරියත සහ උපකරණ කියලා කියන්නේ ස්පෘශ්‍ය ජංගම නොවන වත්කම්. ඒ කියන්නේ අපිට අල්ලන්න පුළුවන් ජංගම නොවන වත්කම්. දැන් ඔයාලා කල්පනා කරනවා ඇති අල්ලන්න බැරි ජංගම නොවන වත්කමුත් තියෙනවා. ඒ කියන්නේ අස්පෘශ්‍ය ජංගම නොවන වත්කම්. ඒ ළමයි ආයෝජන ස්ථාවර තැන්පතු ඒ වගේම අස්පෘශ්‍ය ජංගම නොවන වත්කම්. ගොඩනැගිලි ඉඩම් යන්ත්‍ර සූත්‍ර මෝටර රථ ලීබඩු උපකරණ කාර්යාල උපකරණ ඒවා ස්පෘශ්‍ය. ඒ කියන්නේ දීපල පිළියෙත් සහ උපකරණ. පැහැදිලිද? ඒ අපි වෙනම පෙන්නනවා. හැබැයි එතනින් අපි සටහන අංක 4 කියලා තියෙනවා. ඔයාලට මතක නම් තනි පුද්ගල ව්‍යාපාරවල අපි මේ ජංගම වල වත්කම් වල ඒ ඔක්කොම වත්කම් ටික පෙන්නනවා. ඒකේ පිරිවැයෙන් සමුච්චේෂය අඩු කරලා ධාරණාගේ අරගෙන ඔක්කොම ටික මෙතන පෙන්නනවා. නමුත් සමාගමක මම කිව්ව සාරාංශගත තොරතුරු තමයි මූල්‍ය ප්‍රකාශන වල ඉදිරිපත් කරන්නේ. එහෙනම් අපි මේ සටහන අංක 4 නැත්නම් දීපල පිළියෙල සහ උපකරණ වල වෙනස් වීම පෙන්눔 කරන්න අපි පිළියෙල කරනවා සටහන. ඒක තමයි සටහන අංක 4 දීපල පිළියෙල සහ උපකරණ සටහන. එහෙනම් ඔයාලට පැහැදිලි මේ දීපල පිළියෙල සහ උපකරණ සටහනේ අපි සටහන් කරන්නේ ජංගම නොවන වත්කම් වල ස්පෘශ්‍ය ජංගම නොවන වත්කම්. ඒ කියන්නේ අල්ලන්න පුළුවන් ඒවා. ඉඩම් ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍ර ඒවා. එහෙනම් මෙතනදී අපි ඇතුළත් කරන්නේ නැහැ අස්පෘශ්‍ය ජංගම නොවන වත්කම්. ඒ කියන්නේ ආයෝජන ස්ථාවර තැන්පතු වගේ ඒවා. ආයෝජන ස්ථාවර තැන්පතු වගේ ඒවා තිබ්බොත් මේ දීපල පිළියෙල සහ උපකරණ වලට පල්ලෙහායින් අපි ඒක පෙන්නනවා. පැහැදිලිද? හොඳයි. දැන් ඉන්න දීපල පිළියෙල සහ උපකරණ කිනුමට ඒකෙදි උඩ කෑල්ල අපිට වෙන් වෙලා තියෙනවා දීපල පිළියෙල සහ උපකරණ වල පිරිවැයට. යට කෑල්ල වෙන් වෙලා තියෙනවා දීපල පිළියෙල සහ උපකරණ වල සමුච්චිත ෂය වෙන් කිරීම වලට. එතකොට මෙතනදී වත්කමේ නම ලියන්න තියෙනවා තීරු. ඊට පස්සේ එතනදී දානවා ආරම්භක ශේෂය. කියන අවුරුද්දේ මුලට ශේෂය වත්කමේ. ඊට පස්සේ මිලදී ගැනීම තියෙනවා නම් එකතු කරනවා, ඉවත් කිරීම තියෙනවා නම් අඩු කරනවා. ඊට පස්සේ එනවා අවසාන ශේෂය. ඒ කියන්නේ දීපල පිළියෙල සහ උපකරණ වලට වසර අවසානයේ පිරිවැය. පැහැදිලිද? හරි. ඒක අපි ගණනය කරගන්නවා. ඊට පස්සේ දානවා සමුච්චිත ෂය. ඒ කියන්නේ වසර මුලට ෂය වෙන් කිරීම. ඒකට එකතු කරනවා වර්ෂේෂය. ඒකෙන් අඩු කරනවා ඉවත් කිරීම තිබ්බොත් අවසානයේ එනවා අගට සමුච්චිත ෂය. ඒ කියන්නේ අග ෂය වෙන් කිරීම. ඊට පස්සේ මේ අවසාන පිරිවැය ශේෂයන් වලින් මේ අග සමුච්චිත ෂය අඩු කරායින් පස්සේ එනවා ධාරණ අගයක්. පැහැදිලිද? එහෙනම් මේ සටහන අංක 4 දිම තමයි ධාරණ අගයක් ගණනය කරගන්නේ. ඒ ධාරණ අගයන් ටික ගණනය කරගෙන ඒ වල එකතුව තමයි අපි මෙතන දීපල පිළියෙල සහ උපකරණ කියලා පෙන්නන්නේ. ධාරණ අගයන් ටික ගණනය කරා ඒ වල එකතුව තමයි මෙතන දීපල පිළියෙල සහ උපකරණ කියලා පෙන්නන්නේ. පැහැදිලිද? හොඳයි. දැන් මම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට එතන ඊට ජංගම වත්කම් තියෙනවා. ඊට පස්සේ මේ වත්කම් දෙක එකතුව මුළු වත්කම්. ඊට පස්සේ එනවා හිමිකමට. හිමිකම කියලා අපි සටහන් කරන්නේ අපි මේ හිමිකම වෙනස් වීමේ ප්‍රකාශනයක් ගහගත්තනේ. මේ හිමිකම වෙනස් වීමේ ප්‍රකාශනයේ අවසානයේට ආපු ශේෂයන් සාමාන්‍ය කොටස් ශේෂය, සාමාන්‍ය කොටස් ප්‍රාග්ධන ශේෂය, ප්‍රත්‍යාගන සංචිතයේ ශේෂය, පොදු සංචිතයේ ශේෂය, පන්දවාගත් විපරම් සංචිතයේ ශේෂය. ඊට පස්සේ ජංගම වල වක්කීම් තියෙනවා, ජංගම වක්කීම් තියෙනවා. ඊට පස්සේ එනවා මුළු හිමිකම සහ වගකීම්. අවසානයේදී මුළු හිමිකම සහ වගකීමුයි මුළු වත්කමුයි සමාන වෙන්න ඕනේ. ඉතින් මේ ආකෘතිය හොඳට පුරුදු වෙන්න උසස් පෙළ සමාගම් අභ්‍යාසයට අදාළව ඔයාලට අනිවාර්යයෙන්ම සමාගම් අභ්‍යාසයේ නිවැරදිව පිළියෙල කරගන්න මේක අනිවාර්යයෙන්ම ඔයාලට සහයෝගයක් වෙනවා. මෙතනදී මම හදාගත්ත සමහර ක්‍රමවේදයන් තියෙනවා. ඒකට අනුව තමයි මම මේ ආකෘතිය පිළියෙල කරේ. ඉතින් මේ ආකෘතිය ගොඩාක් පහසුයි ගණනය කිරීම වලදී. ඒක නිසා මේක පුරුදු වෙන්න.
මම ඉදිරියේදී මේ සම්බන්ධ අභ්‍යාසයක් කරන්න මේ ආකෘතියත් භාවිත කරලා. ඉතින් මම හිතනවා ළමයින්ට අද අවබෝධයක් එන්නේ නැති මේ සමාගම් කියන්නේ මොකක්ද? ඒ වගේම සමාගම් ආකෘතියක් පිළියෙල කරන්නේ මොනවද කොහොමද? මේ සමාගම් සම්බන්ධයෙන් ඇතුලේ තියෙන කරුණු කොහොමද සටහන් කරන්නේ කියන එක පිළිබඳව. ඉතින් මම ඉදිරියේදී අනිවාර්යයෙන්ම මේ සමාගම් කියන එකට අදාළව අභ්‍යාසයක් මගින් පැහැදිලි කිරීමක් කරනවා. එහෙනම් මම අදට නවතිනම් මේ වීඩියෝ එකෙන් මම ඉදිරියේදී අනිවාර්යයෙන්ම ඉදිරි පාඩමුත් ඔයාලට ඉදිරිපත් කිරීමක් කරනවා. ඒ වගේම අර ඔන්ලයින් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න කැමති නම්, පේපර් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න කැමති නම් මාව දැනුවත් කරන්න. ස්තුතියි.